මීන් එක. මීන් එක මේ මධ්‍යන්නේ කියන්නේ මොකක්ද? මේක හරි වැදගත් පැරාමීටර් එකක්. එතකොට මධ්‍යන්නේ කියන්නේ යම්කිසි දත්ත සමූහයක සාමාන්‍ය අගය. ඒ කියන්නේ මොකක්ද? මේක ගණනය කරන්නේ සියලුම දත්ත එකට එකතු කරනවා. 1 2 3 4 up to 10 තියෙනවා නම් 10ට යනකම් තියෙනවා නම් 1 එකතු කිරීම 2 2 එකතු කිරීම 3 මේ විදිහට මේ දත්ත සේරම එකතු කරනවා. එකතු කරලා දත්ත සංඛ්‍යාවෙන් බෙදනවා. 10න් බෙදනවා. ඕක තමයි සාමාන්‍ය මධ්‍යන්නේ හොයන ක්‍රමය. මේකෙදි දත්තවලට අපි කියනවා x කියලා. කැපිටල් x අකුර. දත්ත x අක්ෂරේනුයි x බා කියලා x එක උඩින් පොඩි ඉරි කෑල්ලක් ගහනවා. x බා කියන සංකේතයෙන් මධ්‍යන්නේ හඳුන්වනවා. එතකොට අපි සමේෂන් කියලා අර e අකුර අනිත් පැත්තට ලියන එක අර වැල් අකුර වාගේ e අකුර ලියන එක ඒක අපි දන්නවා ex කියලා දැම්මොත් e කියන්නේ අගයන්හි සමස්ත එකතුව කියලා. x කියන්නේ අගයන් e කියන්නේ එකතුව. එහෙනම් අගයන්ගේ සමස්ත එකතුව ex වලින් එනවා. n කියන්නේ දත්ත සංඛ්‍යාව පද ගාන. එහෙනම් අපි බලමු සංවිධානය නොකළ දත්ත සමූහයක කොහොමද මධ්‍යන්නේ හොයන්නේ එහෙම නැත්නම් මධ්‍යන්නේ යොදන්නේ කොහොමද කියලා බලමු. ඔන්න දත්ත ටික ලියා ගන්න කොලයක 6 නැවත 6 නැවතත් 6 5 3 කලින් කීයද කිව්වේ සර්? Excuse me sir. 6 3යි. 6 3යි. 5 2යි. හරි. 3 හරි සර්. 2 නැවත 2 1 8 දත්ත 10යි. හරිද? දත්ත 10 හරිද? හරි. දැන් මට මේකේ මධ්‍යන්නේ හොයන්න. සර් 8ට කලින් කිව්වේ කීයද? අප්පා 8ට කලින් කිව්වේ 2ද 1ද මම? 1 ඈ 1 නේ 1 හිතලා දුන්නේ 1 4යි සර්. ඉන්න ටීචර් චුට්ටක්. දැන් ඔය ඉලක්කම් ටික කොහොමද ඕකේ මධ්‍යන්නේ හොයන්නේ? මැද තියෙන එක හොයන්නේ. කොහොමද හොයන්නේ? බෙදනවා. ඔය ටික එකතු කරලා පද ගානෙන් බෙදනවා. බලන්න ටක් ගාලා හොයන්න. එකතුව 8යි 2යි 10යි 15යි 18යි 18යි 10යි 28යි 30යි 33යි 40යි 44යි 44යි 4යි 4යි කීයද එකතු වෙන්නේ? 4.3 44. 44 සර්. ඒක පද ගාන n එක කීයද? ඔන්න සමීකරණයට අපි යනවා. summation of x බෙදනවා n වලින්. summation of x කියන්නේ අගයන්. අගයන්ගේ එකතුව. අගයන්ගේ එකතුව බෙදීම පද ගණන 44 බෙදීම 10 4.4යි කියලා ගමු අපි. මේකෙදි ආරෝහණ අවරෝහණ මුකුත් කතාවක් නැහැ. අපි ආරෝහණ අවරෝහණ ක්‍රමයට හදන්නේ මොකේදීද? මොකක් හොයනකොටද? මාතේදී හදනවද? මාතේදී හදනවද? නෑ. එහෙනම් මධ්‍යස්ථයේදී පමණයි අපි ආරෝහණ හෝ අවරෝහණ ගන්නෙ. මේකෙදි ගන්නෙ නෑ. මාතේදී සහ මධ්‍යන්නේදී අවශ්‍ය වෙන්නේ නෑ. එතකොට සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යන්නේ හොයන්නේ කොහොමද? සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යන්නේ හොයන්නත් මේ සමීකරණය ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ලියා ගන්නකො පල්ලහැට ලකුණු ටිකක් 10 9 8 7 x එක තමයි ඔය දුන්නේ x 10 9 8 7 ඊට පස්සේ ඒකට අදාළ ෆ්‍රීකවන්සි එක ඉස්සරහින් ලියා ගන්න. ඔයතු ගන්නවා 8 7 නේද කිව්වේ? 8 7
එහෙමද නේ. 10 9 8 7 ෆ්‍රීකවන්සි එක ලියා ගන්නකො ඉස්සරහින් සංඛ්‍යාතේ මාව ඇහෙනවද? ඇහෙනවා සර්. ඔව් සර්. ලියා ගන්න 10ට කෙලින් 8 12 14 9 8 12 14 9 එතකොට ඔන්න සංඛ්‍යාව තියෙනවා කීවරක් ඒක යෙදිලා තියෙනවද කියන එක තියෙනවා ෆ්‍රීකවන්සි එක තියෙනවා අපිට මෙන්න මේ ලකුණු ව්‍යාප්තියක මධ්‍යන්නේ හොයනකොට අපිට මේ ලකුණ ෆ්‍රීකවන්සි එකෙන් වැඩි කරලා කීවරක් තියෙනවද කියන එක fx එක හොයා ගන්න ඕන x වැඩි කිරීම f 8 වැඩි කිරීම 10 80යි 12 වැඩි කිරීම 9 108යි. ඒ විදිහට අපිට fx තීරුව හදලා ඒක එකතුව ගන්න වෙනවා. එකතුව ගන්නකො ටීචර්ලා පළවෙනි තීරුව දෙවෙනි තීරුවෙන් ෆ්‍රීකවන්සි තීරුවෙන් වැඩි කරලා ඉස්සරහින් fx කියලා ගන්න තීරුවක්. ඒක එකතුව ගන්න. ෆ්‍රීකවන්සි එක එකතුව ගන්න. දෙවෙනි තීරුවේ තුන්වෙනි තීරුවේ එකතුව ගන්න. ඔන්න ඩිස්ප්ලේ වෙනවා. ඕකේ උඩට දාන්න පළවෙනි තීරුවට x කියලා දෙවෙනි තීරුවට ෆ්‍රීකවන්සි තුන්වෙනි තීරුවට fx අපිට දත්ත එකතු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ ෆ්‍රීකවන්සි එකයි fx එකයි එකතු කරන්න කීයද උත්තරේ f එක සංඛ්‍යාතයේ එකතුව 43යි නේ 363යි fx 43 එනවා සංඛ්‍යාතයේ එකතුව summation of fx එක එනවා 363. ඔයාලට ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන් මේ හදලා ඉවරන අයට. ඔව්. කියලා ඉවර වෙනකන් දාන්න එපා. නැත්නම් කට්ටිය එක බලනවා. එතකොට අපි යනවා ඔන්න මධ්‍යන්නේ සමීකරණයට. summation of fx එකතුව frequency සහ මේ ඒ කියන්නේ සංඛ්‍යාතය සහ ලකුණ ගුණනය කර එන එකතුවට එකතුව බෙදන්න පද ගානේ. මෙතන පද ගාන කීය දෙන්නේ? ෆ්‍රීකවන්සි එකේ එකතුව 43යි. එහෙනම් 363 43න් බෙදපුවම ඔන්න ඔයාලට මධ්‍යන්නේ මේකේ කීයද කියලා එනවා. දැන් ඩිස්ප්ලේ කරන්න. හතයි දශම හතරයි සර්. අටයි දශම හතරයි හතරයි. මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවද? සර් ඔක තමයි. ආපහු චුට්ටක් කියන්න. රයිට්. හරි. සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යන්න හොයන්න අපිට දෙන්නේ ලකුණුයි සංඛ්‍යාතයයි විතරයි. එතකොට අපි ලකුණු සංඛ්‍යාතයෙන් වැඩි කරලා fx තීරුවක් ලකුණු කියන්නේ x සංඛ්‍යාතය කියන්නේ f ෆ්‍රීකවන්සි කියන්නේ. එතකොට fx තීරුවක් හදා ගන්න ඕන. එතකොට ලකුණ මේකේ 10 සංඛ්‍යාතයේ 8 10 10 ඒවා 8ක් යෙදිලා කියන එකනේ මෙතන කියන්නේ. එතකොට ඒක එකතුව ගන්නවා 80යි. 9 වැඩි කිරීම 12 108යි. 8 වැඩි කිරීම 14 112යි. 7 වැඩි කිරීම 9 63යි. ඔන්න ඒ ටිකේ එකතුව ගන්නවා යටට. 363යි. එතකොට මේකේ පද ගාන එකතුව කීයද මේ ෆ්‍රීකවන්සි එකේ එකතුව total of frequency f එකේ එකතුව 43යි. එහෙනම් 363 43න් බෙදන්න. කීය දෙන්නේ 8.44. ඔය සංඛ්‍යා ව්‍යාප්ති අපි දැන් හෙව්වා සංවිධානයේ නොකළ දත්ත සමූහයක මධ්‍යන්නේ. අර ඒ සමීකරණෙමයි. ඊළඟට හෙව්වා සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යන්න. ඒ විතරක් බෑ අපිට දෙනවා ප්‍රාන්ති ප්‍රාන්තර සහිත සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යන්න හොයන්න. පන්ති ප්‍රාන්තරත් එක්ක දෙනවා.
අන්න එතනදී චුට්ටක් මේක වෙනස් වෙනවා. මේ සමීකරණයමයි ගන්න. හැබැයි වගුව චුට්ටක් වෙනස් වෙනවා. පන්ති ප්‍රාන්තරයක් නෙන්නේ. එතකොට ප්‍රාන්තිපාන්තරය අපිට x හොයා ගන්න වෙනවා. ප්‍රාන්තිපාන්තරය දුන්නාම 36යි 38යි අතර ෆ්‍රීකවන්සි එක 3යි කියලා දුන්නාම මේකේ මධ්‍යගය කොහොමද අපි හොයාගන්නේ? රයිට් ලියා ගන්නකෝ වගුව. තිස්සය 38 උඩ ඉඳන් පල්ලහැට ලියා ගන්න. 33 35 30 32 27 29 24 26 21 23 18 20 15 17 ෆ්‍රීකවන්සි එක ඉස්සරහින් ලියා ගන්න උඩ ඉඳන් 3 5 2 7 3 5 2 7 3 4 5 3 3 4 5 3 සර් ආයි කියන්න පුළුවන්ද? 3 5 2 7 3 4 5 3 සර් අනේ අර පන්ති ප්‍රාන්තර ටික ආපහු කියන්න පුළුවන්ද? 36 38 33 35 30 32 27 29 24 26 21 23 18 20 15 17 ඔන්න ඩිස්ප්ලේ වෙනවා. රයිට්. මේකේ කොහොමද මධ්‍යගය හොයන්නේ? පන්ති ප්‍රාන්තරයේ 36 38 8 අතරේ මැද තියෙන 37 ඩිස්නිවිස් ඔයා දාන්න ස්ක්‍රීන් එක. මසය නැත්නම් 36යි 38 එකතු කරලා දෙකට බෙදෙනවා. මධ්‍යගයනේ. 36යි 38 එකතු කරලා දෙකට බෙදනවද? මේකේ 8 මිනිස් 15යි 18යි නෙමෙයි නේද? 15යි 17 නේද? 17. හරි නේද? හා. සර් දැන් 36යි 38 ගුවම මැද තියෙන 37 තමයි. නමුත් සර් මීට වඩා වෙනස් පන්ති ප්‍රාන්තරයක් තිබුණොත් එහෙම එතකොට අපිට මැද තියෙන එක ගන්න බෑනේ. ඒ නිසා සංඛ්‍යා දෙක එකට එකතු කරලා දෙකට බෙදනවා. right. ඒක තමයි මධ්‍යගය හොයන ක්‍රමය. මේ දෙක එකතු කරලා මැදාගයක් නේ ගන්න ඕන දෙකෙන් බෙදා. එහෙනම් අපි කරන්නේ 38යි වැඩි අගයෙන් අඩු අගය අඩු කරලා දෙකෙන් බෙදන්න. එහෙනම් x අගය පුරව ගන්නකෝ. මැද බලලා මේකේ ටට්ටක් ගාලා ලියාගෙන ගිය හැකි 37 34 33 31 28 25 22 19 16 37 34 31 28 25 22 19 16 ඊළඟට අපිට මේකේ d එකක් හොයාගන්න ඕන. d කියන්නේ අපගමනය වන ප්‍රමාණය එහෙම නැත්නම් ඩීවියේෂන් එක. අනේ ඒක පස්සේ යමුකෝ. ඒක පස්සේ යමු. හරි. ඕකේ දැන් මධ්‍යගයේ තියෙනවා. දැන් fx හොයන්න. f වැඩි කිරීම x. fx. සංඛ්‍යාතයේ වැඩි කිරීම මධ්‍යගය. සංඛ්‍යාතයේ මධ්‍යගයෙන් වැඩි කරන්න. ඒක එකතුව ගන්න f වල එකතුව ගන්න උතන වගුව එකතු කරලා f සමානයි ඇවිල්ලා තියෙනවා 32යි කියලා fx අගය 32න් බෙදන්න. එකතු කිරීම ගැන කැල්කියුලේටරයක් අනිවාර්යෙන් අතට ගන්න. ෆෝන් එක හරි අතට ගන්න. නැත්නම් වරදිනවා.
උත්තරේ දාන්න එපා දැම්මෝ. ප්‍රේමතිලක මිස් උත්තරේ දාන්න එපා කට්ටිය හදන්න දෙන්න. කීයද fx අගේ එකතුව summation of fx කීයද කීයද ආවේ 845යි. 845යි. fx මිස 845යි. 845 summation of fx 845යි ඒක බෙදන්නේ කීයෙන්ද 32. 32 කීයද උත්තරේ එන්නේ 26.4යි. 26.4යි. ඕක තමයි පන්ති පාන්තර සහිත සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යන්නේ හොයන ක්‍රමය. එහෙනම් අපි දන්නවා සංවිධානයේ නොකල දත්ත සමූහයක හොයන හැටි, සංඛ්‍යා ව්‍යාප්තියක හොයන හැටි, පන්ති පාන්තර සහිත සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යන්නේ හොයන හැටි. එතකොට ඒකේ ක්‍රමය මතකද? ඉස්සල්ලාම x තීරුව හදා ගන්න ඕන. ඊට පස්සේ fx තීරුව හදාගෙන ඒකේ අගේ පහලට එකතු කර ගන්න ඕන. ඊට පස්සේ සමීකරණයට දාලා පිළිතුර ගන්න ඕන. එහෙනම් ක්ෂණිකව මේ ගාන හදන්න සර්ගේ ගානක් තියෙනවා. සර්ගේ දුන්න එකක්. අන්තිපරාන්තරේ 42 48 42 අර ටීචර් කියපු ප්‍රශ්නේ නෝතන. දැන් මෙතන ප්‍රතිපාන්තයේ මධ්‍යගය හොයාගන්න ටිකක් අමාරුයි. සර් මුලින් නම් කියන්නකො සර් 42 48 ෆ්‍රීකවන්සි එක 12යි. සංඛ්‍යාතය 12යි. 35 41 14යි. 35 41 14යි. 28 34 8යි. 28 34 8යි. 21 27 10යි. 14 20 9යි. right x හොයලා fx හොයලා frequency එක එකතු අරගෙන බලන්න ගාන හදලා ටක් ගාලා කියන්න. අනේ සර් තරහ නැතුව අපහු ගණන් ටික කියන්නකෝ. 12 14 8 10 9 frequency තීරුව. සංඛ්‍යාත තීරුව. 8 10 9 සර් මේ පන්ති ප්‍රාන්තර ටික සර් 42 48 ඔව් 35 41 28 34 හරි සර්. 21 27 14 20 21 27 14 20 එකතු ගන්න බලන්න fx හොයන්න x හොයලා x එක කියන්නද? fx එක ටීචර් කියන්න අනිත් අය චෙක් කරන්න. 1713යි. 1713යි. ඔව්.
ඒක එතකොට කීයෙන්ද අපි බෙදන්නේ? 53. 53. කීයද උත්තරේ? 32.3යි 2යි. 32.3. 32 වැරදි. 32 වැරදි. right. තියාගන්නකො තව ගානක්. EPS 23.3. EPS 23.3 1978 ඕපන් යුනිවර්සිටි එකේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ ගාන. පන්ති ප්‍රාන්තරයේ 46.50. සංඛ්‍යාතයේ බිඳුවයි. හතලිස් එක 45 සංඛ්‍යාතයේ බිඳුවයි. 36 40 සංඛ්‍යාතයේ 2යි. සර් 41 45 සංඛ්‍යාතය බිඳුවයි 0. 36 40 සංඛ්‍යාතයේ 2යි. 31 35 5යි. 26 30 13යි. 21 25 sorry 26 30 8යි ටීචර් 13 නෙමෙයි 8. 26 30 8යි 21 25 13යි. 16 20 9යි. 11 15 2යි. 6 10 1යි. බිඳුව 5 බිඳුවයි. සර් බලන්න. 6 10 1යිද? 6 10 1යි 1යි ආයි කියාගෙන ඔන්න මම යන්න. සංඛ්‍යාත තීරුව තියෙනවා. බිඳු 2යි 2යි 5යි 8යි 13යි 9යි 2යි 1යි බිඳුවයි. සංඛ්‍යාත තීරුව. මැදාගේ හොයන්න fx හොයන්න. x එක හොයලා fx හොයන්න ෆ්‍රීකවන්සි එකතු කරන්න. බෙදලා ගන්න උත්තරේ. සර් පන්ති පාන්තික කියනවාදයි. බිඳුව 5 ඉඳන් උඩට දාගෙන යන්නකො 6 10 බිඳුව 5 යට මේක බිඳුව 5 ඊළඟට 6 10 11 15 16 20 21 25 26 30 31 35 36 40 41 45 46 50 ඒ ગેප් එක අරගෙන උඩට දාන්න. ඔව් ටීචර්. ඇහුවට කමක් නැද්ද මේ අපේ ක්ලාස් ඔව්. කරලා තියෙන 42යි 48 පන්ති පාන්තර එක ඔව් උපකල්පිත මධ්‍යයනයක් කරන්නේ නේද සර්? මොකද්ද? උපකල්පිත මධ්‍යයනයක් කරන්නේ නේද කරලා තියෙන්නේ? මට තේරෙන්නේ නැහැ ටීචර්. උපකල්පිත මධ්‍යයනයක් කරන්නේ නේද සර්? ඒ 42යි 48 පන්ති පාන්තර ගාන හදලා තියෙන්නේ. නෑ මේක මේ පොතේ දීලා නැති එකක්. ඕපන් යුනිවර්සිටි එකේ 1978 පොතකින් මං ගත්තේ. ඕකේ අර සාමාන්‍ය විදිහට මට හොයලා දෙන්න fx එක හොයලා
F එකෙන් බෙදලා දෙන්න. Fx එකේ ජනක එකතුව සර්. ඔව් ටීචර්. ඒ පළවෙනිම එක 1.5ද නැත්නම් 0.5ද? පළවෙනිම එක නැත්නම් එකක් වැඩි වෙනවා වගේ නේද? ඒ කියන්නේ 1.5ද කියන්නේ පරාසය. 0.5 0.5 එතකොට පරාසය වෙනස් වෙනවා නේ පරාසය පන්ති පොඩි ප්‍රාන්ත. වෙනසක් තියෙනවා නේද සර් ඒකේ? හරි ඉතින් ඒක වෙනස් වුණා ගැටලුවක් නැහැ නේ. ආව ගැටලුවක් නෑ. හදලා බලන්නකො. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා හදලා බලන්න. හතරද සර් උත්තරේ? 24යි නේ. 24යි. දැන් ওই 0.5 ගැටලුවක් වුණාද ඔයාලට ගාන හදන්න? නෑ නෑ. ඇයි ගැටලුවක් ගැටලුවක් නොවුනේ? නෑ. ෆ්‍රීකවන්සි එක ඒකෙන් බිඳුව නම් බිඳුවයිනේ. fx එක අනිවාර්යයෙන්ම බිඳුවයි. මං හිතලා දුන්නු ගානක් නෙමෙයි මේක තියෙන ගානක් ඈ. සර් 26.3 හරිද? 24 ටීචර් 960යි එකතුව 940න් බෙදපුවම බිංදු දෙක කපපුවම 24යි. 4න් බෙදපුවම 24යි. මේ හරි මං උත්තර ටික කියන්නම්කෝ. පළවෙනි එකේ fx එක බිංදුවයි. දෙවෙනි එකේ බිංදුවයි. වෙනි එකේ 76යි. 165යි. 224යි. 229යි. 162යි. 26යි. 8යි. බිංදුවයි. 960යි එකතුව. අරක එකතුව 40යි. 940න් බෙදනවා සිග්මා fx බෙදීම සිග්මා f ෆ්‍රීකවන්සි වල එකතුව. ඉක් ගෑව අහුණනේ වැරද්ද. ඔන්න ඕක තමයි විභාගයට කරන්නේ. හරි සර් හරි thank you. right. මම දැන් චූටි කතන්දරයක් කියනවා. වෙලාව යනවා නමුත් අහගෙන ඉන්න. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියකින් සමාන්තර මධ්‍යන්නේ ගණනය කිරීමේ කෙටි ක්‍රමයක්. හරිද? මේකට කියනවා උපකල්පිත මධ්‍යන්න ඇසුරෙන් මධ්‍යන්නේ සෙවීම කියලා. හිතන්නකෝ අපි මේකේ ඉන්න යාළුවෝ 5 දෙනෙක් ට්‍රිප් එකක් යනවා. හිතන්නකෝ ඒ අය අරුණ, චමින්ද, ජගත්, කීර්ති, වික්‍රම කියලා හිතන්නකෝ. මේ 5 දෙනාගේ ගමන් මළුව අරගෙන යනවා ට්‍රිප් එක යන්න. මේ වගේ බර ඕනනම් කොල කැලක ලියා ගන්න කිලෝග්‍රෑම් 10. අරුණ දමින්ද, ජගත්, කීර්ති, වික්‍රම ඔන්න නම් ටික. මෙයාලගේ පිළිවෙලින් බර එන්නේ ග්‍රෑම් 10 කිලෝග්‍රෑම් 10 දමින්ද කිලෝ 7යි ජගත් කිලෝ 9යි කීර්ති කිලෝ 11යි වික්‍රම කිලෝ 13යි. එතකොට මෙයාලා හොඳ යාළුවෝ. එතකොට දමින්ද කිලෝග්‍රෑම් 7ක මල්ලක්නේ උස්සගෙන යන්නේ. දමින්දට අනුව කිලෝ 7යිනේ. ඒ වුණාට කීර්ති බලන්නකො කිලෝ 13ක් උස්සගෙන යන්න වෙනවනේ. ඒක හොඳ නෑ කියලා 5 දෙනාම තීරණය කරනවා. එක සමාන බර 5 දෙනාම ගෙනියන්න ඕන කියලා තීරණය කරනවා. ඒ වුණාට එක්කෙනෙක් එහෙනම් කොච්චර බරක් ගෙනියන්න ඕනද කියලා හොයාගන්න එයාලට ගැටලුවක් වෙලා තියෙනවා. යෝජනාව එක 5 දෙනාගෙම බඩු එක ගොඩකට දාලා සමාන කොටස් 5කට බෙදා ගමු කියලා එක්කෙනෙක් යෝජනා කරා. ඊට පස්සේ මේ ආයෙ ටිකක් කල්පනා කරලා තව එක්කෙනෙක් කිව්වා මගේ ගමන් මල්ලේ බර කිලෝග්‍රෑම් 7යිනේ. ඒ හින්දා අපි සියලු දෙනාම ඉස්සලාම කිලෝ 7 ගානේ බෙදාගමු. ඉතිරි බඩු ප්‍රමාණය
5 දෙනා අතර සමසේ බෙදාගමු කියලා. මේක හරි ලේසි වැඩක්නේ. ඉස්සරලාම සමාන බරක් බෙදා ගන්න. ඊට පස්සේ ඉතිරි බඩු ටික සමසේ බෙදා ගන්න. මෙන්න මෙයාලා අතර මේ බඩු බෙදන්න යොදාගත්ත මූල ධර්මයේ පදනම් කරගෙන සමාන්තර මධ්‍යන්න සෙවීමේ කෙටි ක්‍රමයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. බලන්නකො 5 දෙනාගේ ගමන් මළු වල බර කිලෝග්‍රෑම් එක පැත්තක දාගන්නකො 10 7 9 11 13 කියලා. 10 7 9 11 13. ඔන්න ඕවා තමයි ගමන් මළු වල බර. ඊට පස්සේ දමින්දගේ ගමන් මල්ලේ බර අඩු කරපුවාම ඉතිරි බර හැදෙනවනේ. 10න් 7ක් අඩු කරනවා. එතකොට පළවෙනි එක්කෙනාට කීයද එන්නේ? අරුණට කීයද? ඊට පස්සේ 7න් 7ක් අඩු කරනවා. බිංදුවයි. 10න් 7ක් 3යි. ඊට පස්සේ එක්කෙනාගේ තියෙන 9යි. 9න් 7ක් අඩු කරනවා. 2යි. 11න් 7ක් අඩු කරනවා. 4යි. 13න් 7ක් අඩු කරනවා. 6යි. ඔන්න ඉතිරි බඩු වල කිලෝ 15 බරක් එනවා. එතකොට එක එක යාළුවා කිලෝ 7 බැගින් ගත්තාන් පස්සේ ඉතුරු වෙන බඩු වල බර ওই වගුවේ අවසාන තීරය අපිට 15ක් ආවව. එහෙනම් මේක සමව බෙදුවොත් කිලෝ 15 සමව බෙදුවොත් 7 දෙනා අතර එක්කෙනෙකුට කිලෝ 3ක් එකතු වෙනවා. එහෙනම් එක අයෙක් ගෙන යන්න ඕන මුළු බර කීයද? කලින් 7ක් දුන්නා දැන් 3ක් දෙනවා. 10යි. මධ්‍යන්නේ ඔන්න හොයන ක්‍රමය. එතකොට මේකෙදි ඉස්සරලාම මෙයාලා කරා 5 දෙනා ඉස්සරලාම බෙදාගත්තේ කුඩා ගමන් මල්ලේ බර. එතකොට මෙතනදී මේ සංඛ්‍යානයේදී සමාන්තර මධ්‍යන්න හොයනකොට මිනුම් සමූහයේ කුඩාම මිනුම අනික් මිනුම් වලින් අඩු කරුවොත් ගණනය කරන්න අමාරු වෙනවා. ඒ කියන්නේ මෙයාලා ඉස්සරලාම බෙදාගත්තේ කුඩාම මල්ල. ඒක බෙදාගත්තොත් වැඩේ අවුල් යනවා. 9 බෙදාගත්තොත් වැඩේ හරියන්නේ නැහැ. ඒ හින්දා අපි අඩු කරන්න ඕන මිනුම් සමූහයේ සමාන්තර මධ්‍යන්නේ විය හැකි කියලා අපිට හිතෙන සංඛ්‍යාවක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් තමයි අඩු කරන්න ඕන. මෙහෙම අපි සමාන්තර මධ්‍යන්නේ විය හැකි කියලා තෝරා ගන්න සංඛ්‍යාවට අපි කියනවා උපකල්පිත මධ්‍යන්නේ කියලා. assume mean එක. උපකල්පිත මධ්‍යන්නේ මේක ඒ දවස්වල A වලින් ආවා දැන් D වලින් එනවා. සමහර වෙලාවට සමහර පොත්වල x කියලාත් මේක තියෙන්න පුළුවන්. දැන් එහෙනම් අපි සමාන්තර ගමන් මළු වල මධ්‍යන්නේ 9යි කියලා උපකල්පනය කරනවා. එතකොට කොහොමද අපි හොයන්නේ? අපගමනය කොහොමද හොයන්නේ? බර තියෙනවා 10 7 9 11 13 කියලා. අපගමනය කොහොමද හොයන්නේ? සමාන්තර ගමන් මල්ලක මධ්‍යන්නේ 9යි. එහෙනම් 10න් 9ක් අඩු කරනවා. ආන් ඉස්සරහට එනවා අගයක් 1යි. 9න් 7ක් අඩු කරනවා. මේ 7න් 9ක්. ඍණ 2යි. 9න් 9ක් අඩු කරනවා. බිංදුවයි. 11න් 9ක් අඩු කරනවා. 2යි. 13න් 9ක් අඩු කරනවා. 4යි. එතකොට මේ ටිකේ එකතුව බලනවා. 5යි. එතකොට සම්මත අපගමනයන්ගේ එකතුව සිග්මා D කියන එක ඔන්න එනවා 5යි කියලා. එහෙනම් අපිට සමාන්තර මධ්‍යන්නේ හොයන්න පුළුවන්. මේකට සූත්‍රයක් තියෙනවා. සිග්මා D බෙදීම n. සිග්මා D 5ක් ආවොත් පද ගානේ නම් ඒකට එකතු කරන්න ඕන උපකල්පිත මධ්‍යන්නේ. උපකල්පිත මධ්‍යන්නේ කීයද මේකේ ආවේ? උපකල්පනය කරුවේ අපි මධ්‍යන්නේ 9යි කියලා. 9ට එකතු කරනවා 5 බෙදීම 5. එතකොට කීයද එන්නේ? 5 බෙදපුවම කීයද අගේ ටීචර්ලා? 5න් බෙදපුවම 1යි. 1යි. 9යි 1යි 10යි. ඔන්න උපකල්පිත මධ්‍යන්නේ. ඔන්න ඔය විදිහට හදන්න පුළුවන්. රයිට්. අපි ඒ කතන්දරයෙන් ඒ උදාහරණෙම සර් ඒ උදාහරණෙම සර් තව සරයක් පැහැදිලි කරලා දෙන්නකෝ. තව සරයක් පැහැදිලි කරන්නකෝ. ඔව් සර්. මම ඊට පස්සේ ඒක පැහැදිලි කරන්නම් වෙනත් උදාහරණයක්.
මේ විශාල සංඛ්‍යාවක් අපිට හසුරෝගන මධ්‍යන්නේ ගණනය කරන්නකොට එක එක දෝෂ ඇති වෙනවා. ලොකු සංඛ්‍යාවක් දුන්නාම මේක වෙහෙස කරයි. ඒ හින්දා මේ ගැටලුව මග අරගන්න සංඛ්‍යාන විද්‍යාවේ සූත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ සූත්‍රය තමයි x බා සමානයි. x බා කියලා කියන්නේ අපි මොකද්ද? x බා මධ්‍යන්නේ. x බා කියන එක මමතක කරන්න බෑ. මධ්‍යන්නේ x බා සමානයි i simple i ලොකු වරහනක් දාලා ඒක summation of fd වල එකතුව. d කියලා එහෙනම් තව අපේ වගුවට මේ පේලියක් එකතු කරගන්න වෙනවා. එහෙනම් f වලයි d වලයි එකතුව බෙදනවා පද ගානේ. ඒකට එකතු කරනවා a කියන වැලියු එක. එහෙනම් i කියලා එළියෙන් ගන්න පන්ති පාන්තරයක පළල. අපි එදත් ගත්ත i කියලා පන්ති පාන්තරයේ පළල. d කියන්නේ අර අපගමනය වන ප්‍රමාණය ඩීවියේෂන් එක. සම්මත ප්‍රමාණයෙන් කොච්චරක්ද අපගමනය වෙන්නේ කියන එක. f කියන්නේ සංඛ්‍යාතයට සාමාන්‍ය විදිහටම. මේ කියන්නේ තේරුන්නේ නැහැ සර්. අපගමනය කියන්නේ ටීචර් අපි දැන් හිතා ගන්නවා මේක තමයි අර අරයාගේ ගමන් මල්ලේ අර 7ක් අරගෙන ඉතුරු ටික බෙදමු කියලානේ කිව්වේ. එතකොට කිලෝ 15යි මුළු බර ඉතුරු. එතකොට 7න් 15න් 7ක් අඩු කරපුවම අන්න ඒ ප්‍රමාණය තමයි ඔන්න ඔතන අපගමනය වන ප්‍රමාණය. අමතරව එකතු කළ යුතු ප්‍රමාණය. හිතන්න දෙපා ගානෙන් අහු වෙනවා. අපගමනය වන ප්‍රමාණය ඩීවියේෂන් කියලා හිතන්නකො d. එතකොට f කියන්නේ ෆ්‍රීකවන්සි එක. x කියන්නේ දත්තය. එහෙම නැත්නම් ලකුණු. සර් මේකෙන් 9 ගත්තේ ඇයි මේ අපි? ඒ කියන්නේ 9 ගත්තේ අර ගානේ කුඩාම මල්ල අරගෙන යාලා බෙදපු හින්දා. එතකොට කුඩාම මල්ලට සාපේක්ෂව 15 වෙන්න කොච්චරක් යන්න ඕනද කියන එක. ඒකයි 9 ගත්තේ. කෙනෙකුට 10 ගන්න පුළුවන්. හැබැයි කුඩාම අගේ ගත්තොත් අමාරුයි මේක බෙදන්න. උපකල්පිත මධ්‍යන්නේ සාමාන්‍යයෙන් මධ්‍යන්නේ තීරුවට ආසන්නයෙන් ගන්න ඕන. ඒක 10න් ගන්න පුළුවන්. 11 කෙනෙකුට පුළුවන් එහෙම ගන්න. හැබැයි පොඩි මගේ ගන්න එපා කියලා තමයි එතන කියන්නේ. ලොකු වෙනසක් එනවා. ඒ ගානේ දිගටම යනකොට ලොකු වෙනසක් එනවා. දැන් කෙනෙකුට ඕන නම් 10න් හදලා බලන්න ඒ ගාන. 11න් හදන්න. හරි මේක තෝරගන්නේ කොහොමද සර් අපි? ඒක දැන් මම කියලා දෙන්න යන්නේ. හරි නේද අපි හමුදුරු? හරි සර් හරි. විදියට හදන්න පුළුවන්. බර කෙනෙකුට 11න් උපකල්පිත මධ්‍යන්නේ 11 විදියට ඕන නම් අර ගානේ ටක් ගාලා හදලා බලන්න. ඍණ 1 ඍණ 4 ඍණ 2 බිඳුව ඍණ 2 ඍණ 5යි එන්නේ. එතකොට උත්තරේ කීය දෙන්නේ? 11 කියලා අරන් බලන්නකො. 10න් 11ක් අඩු කරන්න. 7න් 11ක් අඩු කරන්න. 9න් 11ක් අඩු කරන්න. 11න් 11ක් අඩු කරන්න. 13න් 11ක් අඩු කරන්න. ඒක ගන්න විදිය ටිකක් පැහැදිලි නෑ කොහොමද ගන්න කියලා. සංඛ්‍යා ව්‍යාප්තියක් අරගෙන පැහැදිලි කරන්නකෝ. ඔව් ඒක වඩාත් හොඳයි සර්. ඒක තමයි මම මේකට පැන්නේ. හරි මේක මම පැහැදිලි කරලා දෙන්නම්. මේ යාළුවෝ කට්ටියගේ බෑග් වල බරනේ මේ 10 7 9 11 13 කියන්නේ. එතකොට මෙයාලා එක්කෙනෙක් 13 අරන් යන එකයි අනිත් එකා 9 අරන් යන එකයි සාධාරණ නෑ කියලා බෙදා ගන්නවා. බෙදන පදනමක් තියෙනවා. පද ක්‍රමේ තමයි ඉස්සරලාම අපි කිලෝ 10ක් බෙදාගෙන අන්නේ කිලෝ 10 කියන එක තමයි මේ අපගමනය වන ප්‍රමාණය ඩීවියේෂන් එක කියලා කියන්නේ. කිලෝ 10ක් බෙදාගෙන ඉතිරි ප්‍රමාණය සමව බෙදාගමු. දැන් මේ 10න් අඩු කරනවා 11ක්. දැන් මෙතනදී උපකල්පිත මාධ්‍යන්නේ කියලා මෙයාලා ගන්න 11යි. අපි ගන්න කිලෝ 11. එක්කෙනෙක් 11 ගානේ අරගෙන 10න් 11 අඩු කරලා බලනවා. එයාට කොච්චරක් දෙන්නේ? එයාට ඍණ 1යි එන්නේ. අනිත් එක්කෙනාට 7න් 11ක් අඩු කරනවා ඍණ 4යි. 9න් 11ක් අඩු කරනවා ඍණ 2යි. 11න් 11ක් අඩු කරනවා බිඳුවයි. 13න් 11ක් අඩු කරනවා ධන 2යි. ඊට පස්සේ මේ ටික එකතුව ගන්නවා. එහෙම තමයි මේක හදන්නේ. කෙනෙකුට ඊළඟට 13 අරගෙනත් හදන්න පුළුවන්. අපි දැන් මේ සංඛ්‍යා ව්‍යාප්තියකින් මේක තවදුරටත් පැහැදිලි කරගමු. එතකොට මේකෙදි d එක හොයන්න. දැන් මෙතන අපිට summation of fd කියලා සමීකරණයක් තියෙනවනේ. මේ d එක කියන එක හොයන්න අපි දන්නේ අලුත් දෙයක් මේ deviation කියන එක. මේක හොයන්නේ සර්ලා x වලින්. x කියන්නේ මොකද්ද?
x එක අපි දන්නවා. දත්ත. ලකුණු. x වලින් අඩු කරන්න දත්තය එහෙම නැත්නම් ලකුණ මෙතන අපි x කියලා ගන්නෙ මොකද්ද? මධ්‍යගයකටත් අපි x කියලා ගන්නවා. එහෙනම් මධ්‍යගයෙන් අඩු කරන්න a කියන්නේ මොකද්ද? උපකල්පිත මධ්‍යයන්. ඒක බෙදන්න පන්ති ප්‍රාන්තරයක පළලින්. right. ඕක මම කියලා දෙන්නම්. ලියා ගන්න මෙන්න මේ පන්ති ප්‍රාන්තරය. 36 38. 36 38. 33 35. 33 32 බලන්න 15 17 එනකම් පන්ති පාන්තර ටිකක් ලියාගෙන යන්න ටීචර්ලා පල්ලහැට එන්න බලන්න වරද්දක් නැත්තු. සර් කීයට වෙනකන්ද? ලියන්න 15 17 30 36 38 33 35 30 32 27 29 24 26 21 23 18 20 15 17 මම 15 17 ඉඳන් සංඛ්‍යාතය උඩට කියාගෙන යනවා ලියාගන්න 3 5 4 නැවත 3 7 2 3 ඔන්න සංඛ්‍යාතය. ඊළඟට අපි වගුවේ හදන්න ඕන තීරු මොනවද එහෙනම්? අපි හදන්න ඕන මධ්‍ය අගය x කියන එක. අලුත් තීරුවක් හදන්න ඕන d කියන එක. ඊළඟට නැවත fd වෙනුවට මේ sorry fx වෙනුවට අපි මෙතන හදන්නේ fd තීරුව. එහෙනම් අපගමනය වන ප්‍රමාණය d වගුව දාගන්න වගුව එකක් අනිත් එක fd. සංඛ්‍යාත තීරු පොඩ්ඩක් ආයි කියන්නකෝ. 3 5 උඩ ඉඳන් 3 5 2 7 3 4 5 3. එතන එකතු කරලා බලන්න කීයද එන්නේ කියලා. ඕක එකතුවත් අපිට ඕන වෙනවනේ. 32යි සර්. right 32ක් එනවා නම් එකතුව එතන හරි ඈ. මධ්‍යගයේ හොයන්න පටස් කියලා. මේක චූට්ටක් අයින් කරමුද? ඩිස්ප්ලේ එක අයින් කරමුද? හරි. මධ්‍යගයේ දාන්න ටක් ගාලා. සර් එතකොට අර මධ්‍යගය අපි ගන්න නම් උපකල්පනය කරන්න කිව්ව නේද මධ්‍යගය? නෑ කොහමද අපි මධ්‍යගයේ හොයන්නේ මට කියන්නකෝ. දැන් සර් අපි 9න් අර අපි 7න් 3ක් අඩු 7න් 9ක් අඩු කරා එහෙම කරේ දැන් කලින්. එතකොට අපි මේකෙන් දැන් මෙතන මම අහන්නේ ටීචර්ට සංඛ්‍යා ව්‍යාප්තියක් දුන්නාම ඔයා පටලගෙන ඉන්නේ. මං කියන්නේ මධ්‍යගයේ හොයන්න කියලා. කොහොමද මධ්‍යගයේ හොයන්නේ? ඉහළකින් පහළට අඩු කරලා දෙකෙන් බෙදන්න. ඔව් හරි සර්. ඒක හරි නේද? හරි. කොහොමද සර් ඒක කරන්නේ? අපේ සර් දහමුදුරුවෝද මේ පන්ති ප්‍රාන්තරයේ ඉහළ එකෙන් පහළ එක අඩු කරලා දෙකෙන් බෙදන්න. ඔය 38යි 36යි අතර මැදට එන ඉලක්කම මොකද්ද කියලා ඔය අහන්න. 37. ඕක දිහා බැලුවාමත් කිව්වේ ඇයි? 33 35 අතර 34. 30 32 අතර 31. හරි සර්. දැන් අපි D තීරුව හොයනවා. D තීරුව හොයන්න නම් මම කලින් කිව්වා සමීකරණයක්. මොකද්ද සමීකරණය? D සමානයි x වලින් a අඩු කරලා ඒක බෙදන්න i වලින්. කූටිකරණ වල D සමානයි වරහන් ඇතුලේ x වින a බෙදීම i. එතන සමීකරණ ඉස්සරහින් ලියා ගන්න x කියන්නේ මේකේ මධ්‍යගය දැන් ඇවිල්ලානේ තියෙන්නේ.
එතකොට D හොයන්නේ x වලින් අඩු කරන්න a. a කියන්නේ මොකද්ද? උපකල්පිත මධ්‍යන්නේ. අපි දැන් උපකල්පිත මධ්‍යන්නේ කියන එක දන්නේ නැහැ. අපි දැන් මේ උපකල්පිත මධ්‍යන්නය අපි හිතා ගන්නවා දැන් මේ දත්ත ටික දිහා බලලා ඔන්න තියෙනවා මධ්‍යගයේ තියෙනවා 16 19 22 25 28 31 34 37 කියලා තියෙනවා. එතකොට අපි මේකෙදි අපි දල වශයෙන් හිතනවා රයිට් මේ මධ්‍යන්නේ තියෙන්න ඕන මේ 24 26 අතරේ කියලා. එතකොට ඒක අපි හිතනවා උපකල්පිත මධ්‍යන්නේ 25යි කියලා. අපි 25 ගන්නවා. කෙනෙකුට 28 ගන්නත් පුළුවන්. අඩු මේක වෙන්නේ නැතුව වැඩි මේකත් වෙන්නේ නැතුව මේ මැද සංඛ්‍යාවක් ගන්නවා. එහෙනම් උපකල්පිත මධ්‍යන්නේ අපි මෙතන ගන්නවා 25 කියලා. එහෙනම් D එක හදන්නේ කොහොමද? x කියන්නේ මධ්‍යගය. මධ්‍යගයෙන් අඩුකරන්න උපකල්පිත මධ්‍යන්නේ කියන එක 25 කියන එක. ඊට පස්සේ එතන එන උත්තරේ D එකේ දාන්න. ඊළඟ එක කොහොමද? මධ්‍යගයේ 34යි 34න් අඩු කරන්න ඔයා ඔය ගත්ත උපකල්පිත මධ්‍යන්නේ 25. ඒක බෙදන්න කීයෙන්ද? ෆ්‍රීකවන්සි එකෙන් ඒක බෙදන්න ඕන. I කියන්නේ ෆ්‍රීකවන්සි එකනේ. එතකොට ෆ්‍රීකවන්සි එක දිගටම යන්නේ 3 ගාන. නෑ. උපකල්පිත මධ්‍යන්නේට අදාළ ෆ්‍රීකවන්සි එකෙන් තමයි බෙදන්නේ. මේ පන්ති ප්‍රාන්තරයක පළල නෙවෙයිද I කියන්නේ? සර් පන්ති ප්‍රාන්තරයක පළල තමයි I කියන්නේ. උපකල්පිත මධ්‍යන්නයට අදාළ ෆ්‍රීකවන්සි එකේ තියෙන තීරුවේ නෙවෙයි. පන්ති ප්‍රාන්තරයක පළල. මේ I කියන එක මට වැරදුනා. ඒක තමයි මම කියන්නේ පන්ති ප්‍රාන්තරයක පළල. ඒ කියන්නේ 38යි 36යි අතර වෙනස කීයද කියලා. 36 37 38. එතකොට පළල 3යි. එතන මට වැරදුනා. පන්ති ප්‍රාන්තරයක පළල කියන්නේ අර මේ 24 26ට අදාළ ෆ්‍රීකවන්සි එක නෙමෙයි. ඒක පොදු ගාණක් යන්නේ. පළල හැමතිස්සෙම මේක එකයි යන්නේ. එතකොට බෙදන්න සාමාන්‍ය දත්තය ඒ කියන්නේ මධ්‍යගය 37 කියන එකෙන් අඩු කරන්න ඒ කියන්නේ උපකල්පිත මධ්‍යන්නේ. අපි ගත්තේ උපකල්පනයේ 25යි කියලා. 37න් 25ක් අඩු කරලා ඒක බෙදන්න 3ෙන්. 34න් 25ක් අඩු කරලා 3ෙන්. 31න් 25ක් අඩු කරලා 3ෙන්. 28න් 25ක් අඩු කරලා 3ෙන්. 25න් 25ක් අඩු කරපුවම බිඳුවයි බිඳුව 3ෙන් බෙදපුවම බිඳුවයි. අන්න අපි උපකල්පනය කරපු එකට බිඳුව එනවා. ඊට පස්සේ යටට එන්නේ එතනින් 22න් 25ක් ඍණ පැත්තේ එන්නේ. ඍණ 3 බෙදීම 3. ඍණ 1යි. 19න් 25 බෙදීම 3. 19න් 25ක් අඩු කරලා 3ෙන් බෙදන්න ඍණ 2යි. 16න් 25ක් අඩු කරලා 3ෙන් බෙදන්න ඍණ 3යි. එහෙනම් බිඳුවෙන් පහළට එන ඒවා ඍණ අගේනොත් බිඳුවෙන් ඉහළට යන ඒවා ධන අගේනොත් කියලා අපේ ටීචර්ලාට දැන් පැහැදිලි. උපකල්පිත මධ්‍යන්නයෙන් ඉහළට යන ඒවා ධන වැලියු වෙනවා, පහළට යන ඒවා ඍණ වැලියු වෙනවා. සර් පොඩි ප්‍රශ්නයක් කියන්න ටීචර් කියන්න. දැන් අපි උපකල්පිත මධ්‍යන්න 25 ගත්තා. එතකොට ඒකට බිඳුවයිනේ D තීරුවට. එතකොට එතන ඉහළට යන ඒවා මේ ක්‍රමිකව අනුපිළිවෙලට 1 2 3 4 ගිහින් තියෙනවා. එතකොට බිඳුවෙන් පහළට නේවන 1 2 3 ගිහින්. එතකොට හැමතිස්සෙම මෙහෙම වෙනවද? නෑ. සර් මේ ඉවලට ඉන්නේ නෑ. ඔව් සර්. ඉතින් මල්ලි කියන්න. මේ හැම ගානකම ඔහොම තමයි එන්නේ සර්. හැම ගානකම එහෙම දෙන්නේ. හැම ගානකම එහෙම එන්නේ සර්. එහෙම එනවා. කියන්නේ අපි අර මේ දෙනවනේ සර්. එතකොට අනිවාර්යෙන් අර 1 4 තමයි එන්නේ. උඩට 1 4 මල්ලි. සමහර පොත්වල මල්ලි මේ ඕපන් එකේ පොතේ වෙනස් වෙලා තියෙනවා. අනිත් එක සර් අපේ සූත්‍රය නිසා ඔව් මිස් කියන්නේ. බිඳුවට උඩට ධන 1 ධන 2 එනවා කියලා නැත. පන්ති ප්‍රාන්තර පිටලා තියෙන විද්‍යානුව තමයි. කුඩාම පන්ති ප්‍රාන්තරෙන් පටන් ගත්තොත් උඩට ඍණ ඒවා එන්නේ.
දැන් තියෙන ගානේ 86 38 ඔහොම කියලා මේ 36 තියෙන පන්ති ප්‍රාන්තරයේ විශාල එකනේ පටන් අරන් තියෙන්නේ. ඔව්. පටන් අරන් අනුක්‍රමික කුඩා වේගෙන යනවනේ. අපි ඒකදී උපකල්පිත දුන්නොත් සර් රින දාන මාරු වෙනවා. අපි උපකල්පිත මධ්‍යන්නේ හොයා ගැනීම අනුව තමයි ඒක වෙනස් වෙන්නේ ටීචර්. උපකල්පිත මධ්‍යන්නේ සූත්‍ර දාලා ඉන්න ඕනේ එක පාටම ඔබ පුරවගෙන ගිය හැකි මේ අපගමනේ තීරුව අරගත්තාම. මේ සරි මධ්‍යගයේ තීරුව ගත්තාම එතනින්ම ටග්ගාලා අරගෙන මධ්‍යගයේ තීරුව ගත්තාම ගන්න පුළුවන්. දැන් ඕකේ මධ්‍යගයේ 25 නේ සර්. ක්‍රමයක් ඇහුවොත් 25යි. ඔව් 25 නේතර 37න් 25ක් අඩු කළාම 4යි. එනාගේ පන්තියක ධර්මයකින් බෙදලා ගාලා දාන්න පුළුවන් මේ. මේක අරකින් බෙදන්න ඕන. ඒක තමයි. ඒක මැද මේ පන්ති ප්‍රාන්තරයේ මැදකින් බෙදන්න. ඒක තමයි එන්නේ. ධන 1 ධන 2 එහෙම වෙනස් වෙන්නේ නැහැ සර්. ඔව් එහෙනම් බිඳුව දාලා උඩට ධන 1 2 3 4 යටට ඍණ පැත්ත යන්න. ඊට පස්සේ අඩුම පන්ති ප්‍රාන්තරේ පටන් ගත්තොත් උඩට ඍණ යටට ධන එන්නේ සර්. ඔව්. උඩ ටික අඩු පන්ති ප්‍රාන්තරේ නම් තියෙන. ඒ කියන්නේ අතනෙන් 15 17න් පටන් ගත්තොත් ඕක උඩින්. එතකොට උඩට ඍණ එන්නේ යටට ධන එන්නේ. සාමාන්‍යයෙන් ටීචර් ඒක සම්මතයක් අඩු එක යටට එන්නේ. ඔව්. දැන් දෙන්නේ නැහැ. එහෙම දෙන්නත් පුළුවන් තනේ. පාර අපි මේ ඕපන් බුක් කරන හින්දා කොහොම ගානේ ඊට දන්නේ නැහැ. ඔව් ඕනනම් දෙන්න පුළුවන්. නමුත් සම්ප්‍රදායක් විදියට දැන් දෙන්නේ නැහැ එහෙම. මම දන්න හැටියට මේ ස්ටැට් වල. එතකොට මේ මේකෙදි දැන් D වගේ හොයාගත්තා. එහෙනම් FD හොයන්න. FD හොයන්නේ කොහොමද? FD කියන්නේ F වැඩි කිරීම D කියන එක. දැන් මෙතන වැලියු එක ඔයාලා හොයාගෙන තියෙනවා D එකට. F එක ගානේ දීලා තියෙනවා. බලන්න FD හොයන්නද? පළවෙනි එකට 36 38ට අදාළව FD වැලියු එක කීයද? කොහමද හොයන්නේ? 12යි. කොහමද හොයන්නේ? F එක වැඩි කරනවා සර් D එකේ. සංඛ්‍යාතය F එකේ අපගමනේ 3ක් තියෙනවා. D එකේ 4ක් තියෙනවා. 3 වරක් 4 12යි. අන්න රයිට්. දැන් හදාගෙන යන්න පල්ලහැට. 7 වරක් 3 15යි. දෙවරක් 2 4යි. 7 වරක් 1 7යි. 3 වරක් බිඳුව. අන්න ප්‍රශ්නයක් එනවා. 3 වරක් බිඳුව කීයද? ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් වැඩි කරකොත් අගේ අන්න 3 නෙමෙයි බිඳුව. 3 වරක් බිඳුව බිඳුවයි. ඊළඟට 4 වරක් ඍණ 1. ඔන්න පුතේ ගණන් ඕන වෙලාව. 4 වරක් ඍණ 1. ඍණ 4යි. ධන 4 වැඩි කිරීම ඍණ 1. ඍණ 4. ධනයි ඍණයි වැඩි කරනකොට ඍණ වලින් එන්නේ. එහෙනම් ඍණ 4යි. 5 වරක් 2 ඍණ 2. ධන 5 වැඩි කිරීම ඍණ 2. ඍණ 10යි. ධනයි ඍණයි වැඩි වෙනකොට ඍණ 10. 3 වරක් ඍණ 3. ඍණ 9යි. ඍණ 9යි. දැන් ඔන්න ඔතන අපිට ගන්න පුළුවන් සිග්මා FD එක. මේක සිග්මා FD එක කොහොමද හොයන්නේ? මේ ධන ටිකෙන් ඍණ ටික අඩු කරන්න. ධන ටික එකතු කරන්නකො ඉස්සලාම බිඳුවට උඩ තියෙන ටික 7 4 15 12 එකතු කරලා අගේ ගන්නකො කීයද කියලා. කීයද එන්නේ? ධන කොටස වෙනම එකතු කරගන්න. ඍණ කොටස වෙනම එකතු කරගන්න. මේ දෙකේ වෙනස බලන්න. ධන කොටස එකතු කීයද එන්නේ? ඈ 15. ඔව් 15. 15. ධන 15යි. 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 ධන 15. ඒක ගැටලුවක්ද? දැන් මේ අපිට මේ කවුද මේ ටීචර් කෙනෙක් දාලා තියෙනවා මේ 12 15 4 7 ඒ ටික බිඳුවට ඉහළ ටික එකතු කරලා 38යි අගේ. බිඳුවට යට ටික එකතු කරපුවම ඍණ 23යි. 38න් 23ක් අඩු කරන්න. 38 ඍණ 23. ධන 15යි. උත්තරේ ධන 15යි එතන. එහෙනම් සිග්මා FD වල එකතුව ධන 15යි. දැන් ඔන්න අපි සමීකරණයට දා ගන්නවා. x බාර් සමානයි i කියන්නේ කීයද? i කියන්නේ මොකක්ද? සමාවෙන්න සර් ඔතන මේ සමහරක් වෙලාවට ඍණ එන්නත් පුළුවන්. ඒක නිසා ටීචර්ස්ලාට කියන්න වැඩි එකකින් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ දාන්න කියලා. ඔව් ඒක හරි. ඒක වැදගත්. මෙතන ඔව් ඍණ එන්න පුළුවන් ටීචර්. එතකොට ඍණ වේගයේ වැඩි වුණොත් ඍණ එන්න පුළුවන්. එතකොට එහෙනම් කරන්න වෙන්නේ වැඩි එකෙන් අඩු එක අඩු කරන්න. අඩු කරලා වැඩි එකේ ලකුණ දාන්න. ධන ලකුණ දාන්න.
සර් නැවත ඒ කොටස පොඩ්ඩක් කියලා දෙනවද? ඔව් හරි. සර්. දැන් මේකෙදි ටීචර් මේ 25 කියන එක තව චුට්ටක් ඉහළට දාගත්තා නම් අපි උපකල්පිත මධ්‍යන්නේ 34 විතර ගත්තා නම් ඍණ ගාන වැඩි වෙනවනේ. දැන් ඍණ 23ක් නේ මෙතන ඇවිල්ලා තියෙන්නේ. අර පැත්තේ 38ක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඍණ ප්‍රමාණය වැඩි වුණාම වෙන්නේ වැඩි එකෙන් මොකක් හරි ලකුණු බලන්න එපා. වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකට හිමි ලකුණ එතන දාන්න. එච්චරයි. තේරුණාද? ඔව් සර් thank you. කැන්සර් වැඩි එකට දින තිබුණොත් දින තමයි එන්න ඕන. වැඩි එකට ඍණ තිබුණොත් ඍණාගයක් එන්නේ. ඒ කියන්නේ මේක සත්‍ය කතාව ටීචර්. ධන 38 වරහන් දැම්මා නෑ ධන 38 ඍණ වරහන් ඇතුලේ ඍණ 23 ඍණයි ධනයි ඍණ අඩු කරන්න 38යි 23ක් අඩු කරලා ධන එකේ ලකුණ තියන්න. අර සාමාන්‍ය විසඳුම් පොඩි කාලේ තියෙන. ධනයි ඍණයි අඩු කරන එක. ඔක පුළුල් පරාසයක ලියා ගන්න. ධන 38 ඍණ වරහන් ඇතුලේ ඍණ 23 වරහන් වහන්න. එතකොට ධනයි ඍණයි එක තැන තියෙනකොට එතන අඩු කිරීම ඍණ වෙනවා. ඊට පස්සේ 38න් 23ක් අඩු කරලා වැඩි එකට අදාළ ලකුණ දෙන්න. right දැන් අපි සූත්‍රයට යනවා. x bar කියන්නේ මොකද්ද? x bar අපි කලින් ගාන ඉගෙන ගත්තා. x bar කියන්නේ මධ්‍යන්නේ. මධ්‍යන්නේ සමානයි i. i කියන්නේ මොකද්ද මේකේ පන්ති ප්‍රාන්තරයේ? පරාසය. පරාසය කීයද? පරාසය කීයද? 3. අන්න වරහයෙන් පිට 3. x bar සමානයි x bar තමයි අපි හොයන්නේ සමානයි 3 වරහන් ඇතුලේ මේකේ සිග්මා fd අපිට ආවා 15ක්. ඒක බෙදනවා පද ගාන කීයද 32යි. 15 බෙදීම 32 වරහන් වහලා එකට එකතු කරන්න 25. එතකොට එනවා උත්තරේ 26.4යි. 26.4යි. හැබැයි මෙන්න මේ 26.4 කියන අගය මේකේ අනිවාර්යෙන්ම ප්‍රාන්තිපාන්තරයේ ඉහළ අගයයි පහළ අගයයි අතර වෙන්න. ඉහළම අගයයි පහළම අගයයි අතර. ඒ කියන්නේ 15යි 38යි අතර වෙන්න ඕන. ප්‍රාන්තිපාන්තරයේ ඉහළම 36 38න් අවසන් වෙනවා. පටන් ගන්නෙ 15න්. එහෙනම් 15යි 38යි අතර අගයක් වෙන්න ඕන මේ අගේ. 26.4යි බිඳුව කියන්නේ ඒ තුල තියෙන අගයක්. එහෙනම් අපි ඔන්න උපකල්පිත මධ්‍යන්න එනවා 26.4යි බිඳුව. තව ගානක් හදමුද? සමාවෙන්න සර් මේක සර් සුරු කරනකොට මිස්ලට කියන්නේ චුට්ටක් මේ වැඩි කිරීම මුලින් කරන්න එකතු කිරීම ඊට පස්සේ කරන්න කියලා. මේ ඒක අපි ඊයේ කතා කරා වගුව ඇතුලේ මේ වරහන ඇතුලේ නේද සර්? රයිට් සර්. ඒකට අපි අර මේ ඔව් සර් වාක්‍යකුත් කියලා මේක හැදුවා. වන් බෙගුදරි කියලා කතා කරලා හැදුවයි. ඒක හරි නේද එහෙම? අපේ ටීචර්ලාට දැන් හදන්න පුළුවන් ඈ. තව ගානක් දෙන්න වෙනවා. ඊයේ තිබුණාද ඩිස්කෂන් එක? ඊයේ නෙමෙයි සිකුරාදා. සිකුරාදා sorry ඈ. සර් පුළුවන් නම් මේ සර් ඔය ධනයි ඍණයි එන ඒකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මෙහෙමයි එතන දාගන්න දැන් මෙතන ගාන ඕන් මේ ගාන ලියා ගන්නකො. මේ ගාන ලියා ගන්නකො කොහේ හරි කොල කෑල්ලක ධන 38 ඍණ අඩු කිරීම වරහන් ඇතුලේ ඍණ 23 බලන්න ගාන හදන්න කොහොමද හදන්නේ ඕක? 15යි. ධන නෑ උත්තරේ වැඩන්නේ. හදන ක්‍රමේ වරහන් ඇතුලේ එක ලකුණක් තියෙනවා වරහනින් පිට එක ලකුණක් තියෙනවා ආයෙ ඉස්සරහෙන් තව ලකුණක් තියෙනවා. ඕක හදන ක්‍රමේ කියන්නේ ධනයි ධනයි මොකද්ද ධනයි ඍණයි මොකද්ද ඍණයි ඍණයි මොකද්ද ඍණයි ධනයි මොකද්ද ඊට පස්සේ මේක අඩු කරනකොට කොහොමද එකතු කරනකොට කොහොමද වැඩි කරනකොට කොහොමද බෙදනකොට කොහොමද කියලා ගණන් ටීචර් කෙනෙක් කියලා දෙන්නකෝ. එතකොට කවදාවත් පැටලෙන්නේ නැහැ. අපි ගමු ඍණයි ධනයි එකතු කරනකොට ක්‍රමය. කොහොමද එකතු කරන්නේ? ලියා ගන්නකො ඍණයි ඍණයි එකතු වෙනකොට ඍණමයි. ඍණයි ධනයි එකතු වුනහම මොකද්ද වෙන්නේ?
ඒකේ වැඩි සංඛ්‍යාව. ධන ඍණයි ධනයි ධන. ඍණයි ධන. මේ වැඩි තැන දෙන්න. ඒකේ වැඩි එකට තැන දෙන්න ඕන. ධනයි ඍණයි එකතු වුණාමත් ඒකෙත් වැඩි එකට තැන දෙන්න ඍණද ධනද කියලා. ඊට පස්සේ ධනයි ධනයි ධන. ඊට පස්සේ අඩු කිරීම. ඍණයි අඩු කරොත් මොකද්ද උත්තරේ? ඍණ. ඊට පස්සේ ඍණයි ධනයි අඩු කරොත් මොකක්ද වෙන්නේ? ඒකෙත් සර් වැඩි සංඛ්‍යාව නේද? වැඩි එකට තැන දෙන්න. ධනයි ඍණයි අඩු කරත් වැඩි එකද අඩු එකද කියලා බලලා වැඩි අඩු එකේ නෙමේ වැඩි එකේ සංඛ්‍යාව මේ වැඩි එකට හිමි ලකුණ එතන දෙන්න. ඊට පස්සේ ධනයි අඩු කරපුවම ධන. ඊට පස්සේ වැඩි කිරීම. ඍණයි ධනයි වැඩි කරොත් මොකද්ද වෙන්නේ? ඍණ. ඍණයි ධනයි වැඩි කරොත් ඍණ. ඍණයි වැඩි කරොත් ධන. ඍණ සංඛ්‍යාවකින් වැඩි කරපුවම ධන සංඛ්‍යාවක් වෙනවා. ධනයි ඍණයිත් එහෙමයි. ධනයි ර්ණයි ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් වැඩි කරපුවම ඍණ සංඛ්‍යාවක් එනවා. ඊට පස්සේ ධන ධනෙන් වැඩි කරොත් ධන බෙදීම. ධනයි ඍණයි නෑ සෝරි ඍණයි බෙදුවොත් මොකද්ද උත්තරේ? ඍණමයි. ඍණමයි. ධනයි බෙදුවොත් ධනමයි. ඍණයි බෙදුවොත් ධන නෑ මම කිව්වේ ධනයි ඍණයි බෙදුවොත් ඍණ ධනයි බෙදුවොත් ඍණ ඍණයි ධනස බෙදුවොත් පොඩක් ඉඳ ආයෙ පැටලුණා. ඍණ සංඛ්‍යාවකින් බෙදපුවම ධන සංඛ්‍යාවක්. හරි ටීචර්. ඍණයි ධන. ඊට පස්සේ ඍණයි ධනයි එකක් ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් බෙදපුවම ඍණ එකක් වෙනවා. උත්තරේ ඍණ. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදපුවම ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදනවා. ධනට බෙදනවා ඍණ තුනේ. ඍණ උත්තරේ ඍණ. ඊට පස්සේ ධන එකක් ධන එකෙන් බෙදුවොත් ධන. ඔන්න රටාව. දැන් හදාගන්න පුළුවන්. සර් ධන ගුණ කිරීම ධන කියන එකට කියවේ මොකක්ද? ධන එකකින් ගුණ කරුවොත් ධනමනේ. පහ වැඩි කිරීම පහ. ධන පහ. ධන 25යි. ධනයි ධන. ඍණයි වැඩි කරොත් කොහොමද දෙන්නේ උත්තරේ? ඍණ පහ වැඩි කිරීම ඍණ පහ කීයද? 25යි. ධන මොනවද 25යිද? ධන 25යි. ධන ඍණයි ධන. ධනයි ධන. ධනයි ඍණයි වැඩි කරපුවම ධන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවකින් වැඩි කරපුවම ඍණ කිරීම ධන පහ. ඍණ පහ වැඩි කිරීම ධන පහ. ඍණ ධන පහ වැඩි කිරීම ඍණ පහයි. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් වැඩි කරොත් ඒත් ඍණ. ඕක පටල ගන්න. right. අපි දැන් ගානක් හදනවා තව. මේක අංජ කොරස්. හරි. තව ගානක් හදමු. ප්‍රාන්ති ප්‍රාන්තරේ ලියා ගන්න. right. 1-10 යට ඉඳන් ලියා ගන්න උඩට 11ක් තියෙනවා ප්‍රාන්ති ප්‍රාන්තර. 1-10ට සංඛ්‍යාතය 3යි. 11 19 3යි. 20 28 5යි. 29 37 4යි.
38 46 7යි. 47 55 3යි. 56 64 4යි. 65 73 3යි. 74 82 4යි. 83 91 2යි. 92 100 2යි. එහෙනම් ප්‍රතිපාන්තරයේ තියෙනවා ෆ්‍රීකවන්සි එක තියෙනවා සංඛ්‍යාතයේ තියෙනවා. එහෙනම් ඊළඟට අපි හොයන්න ඕන මොකද්ද? වගුවේ ඊළඟට මධ්‍යයාගේ. රයිට්. මධ්‍යයාගේ ටක් දාලා කියන්න. සර් 74 82 ඉඳන් අනේ චුට්ටක් උඩට කියන්නකෝ. 74 82 83 91 92 100. සංඛ්‍යාතයේ යට ඉඳන් උඩට එනවා 3 3 5 4 7 3 4 3 4 2 2. right frequency එකත් එකතු කරගන්න ඕක කීයද කියලා බලන්න. f අගේ කීයද කියලා එකතු කරන්න ඕක. අන්තිම පන්ති පාන්ත්‍රයේ අගේ කීයද සර්? 2යි. නෑ පන්ති පාන්තර 92 100. කීයද ෆ්‍රීකවන්සි වල එකතුව? 40 40. ෆ්‍රීකවන්සි වල එකතුව කීයද? 40. 40යි. right d එක කොහොමද ආවේ? d කියන්නේ මේ sorry x එක කොහොමද ආවේ ඔයාලට? මධ්‍යයාගේ 96 87 කියන්නද සර්? 87.5 නෙමෙයිද? සර් 87.5 නේද? කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ? ප්‍රාන්තරේ එළගේ එකතු කරලා දෙකෙන් බෙදුණා. 91න් 83ක් අඩු කරපුවම කීයද? අඩු කරන්නේ. සර් දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. sorry මේ මේ දෙක අතර එකතුව දෙකෙන් බෙදන්න. ඔව්. කීයද එන්නේ? 91යි 83යි 174යි දෙකෙන් බෙදපුවාම දෙකෙන් බෙදපුවාම 87යි. නවය අඩු වෙලා ගිහිල්ලා තියෙන ඉස්සර පල්ලෙහාට. කීය ගානේද? 9 ගානේ. මම 3ක් 4ක් එහෙම හදලා දිගටම අඩු කරගෙන යනවා. ඒක ප්‍රශ්නයක් නෑ නේද? මමත් එහෙම තමයි කරන්නේ නා. මං හිතන්නේ ප්‍රශ්නයක් වෙන්න බෑ ඒක මධ්‍යයාගේනේ. අනිවාර්යයෙන්ම මධ්‍යයාගේ සමානයිනේ. වගුවේ එක තැනක අර මම දුන්නා වාගේ 0.10 දීලා තිබුණොත් වැඩේ අවුල් යනවා. කියාගෙන යන්නකෝ පල්ලහැට ටීචර්. 96 87 78 69 60 හරි 51 51 හරි 40 2 හා 33 28 19 10 right
ඕන් D අගේ ආවා. මේ sorry x අගේ. දැන් කොහොමද අපි D අගේ හොයන්නේ?